समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स ये धम्मा हेतुपभवा तेषां हेतुं तथागतो आह तेषाञ्चयो निरोधो एवं वादी महासमनो සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා ධර්මයේ දේශනා කරලා තියෙන කාලයක ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට සූදානමින් ඒ ධර්ම ලාභේ ලබා ගැනීමේ අරමුණෙන් ධර්ම ශ්‍රවණය කරලා එතුලින් ජනිත වන්නා වූ ධර්ම ශ්‍රවණමය කුසලය, ධර්ම දානමය ඥානය, ධර්ම දේශනාමය කුසල් මෙලව පරලොව ජීවිත සෝපත් කර ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණීය පිණිස පැවතීවා. ඒ සඳහා මේ කුසල් පාරමී වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොත. පින්වත්නි, අද දවසේ පින්වතුන්ට කියලා දෙන්න කල්පනා කළේ බොහෝ දෙනෙක් නිතර අහන ප්‍රශ්න දෙකකට උත්තරයක්. මේ බොහෝ දෙනෙක් නිතර අහන ප්‍රශ්නයක් තමයි, ස්වාමීනි මේ ගිහි වතක ඉඳලා, ගිහි ගෙදර ඉඳලා නිවන් දකින්න බැරිද? ඊළඟට ඔයත් එක්කම තවත් ගිහි ගෙදර ඉන්න අය අහන ප්‍රශ්නයක් තමයි, මේ දැන් වයසට ගිහිල්ලා ඉන්නේ සමහරු, ගොඩක් අය වයසට ගිහිල්ලා ඉන්නේ. ස්වාමීනි දැන් අපිට කාලයක් නැහැනේ. මොනවද අපි කරන්න ඕනේ? සුගතිගාමී වෙන්නවත් බණ ටිකක් අහන්නද කියලා සමහරු කල්පනා කරනවා. මෙන්න මේ ප්‍රශ්න දෙකටම උත්තර අද දවසේ මේ ධර්ම දේශනාවෙන් ඔබට කියලා දෙන්න කල්පනා කරනවා. පළවෙනි එක තමයි, ගිහි ගෙදරක ඉඳලා නැත්නම් ගිහි වතක සිට නිවන් පූර්ණිය කරගත හැකිද? ගිහි ගෙදර ඉඳලා නිවන් දකින්න පුළුවන්ද? මේක බුදුරජාණන් වහන්සේගෙන් කවුරු හරි ඇහුවොත් බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර කියලා මට හිතෙනවා. මේ පුළුවන් නමුත් දුෂ්කරයි කියන එක. පුළුවන් නමුත් දුෂ්කරයි. දුෂ්කරයි කියන්න හේතුව මේ බුදු කෙනෙක්ගේ පිළිතුරක් නේ, මහා කරුණාවෙන් දෙන. මගෙන් නම් කෙනෙක් ඇහුවොත් මං කැලීම කියන්නේ ඇත්තටම මෙකල නම් ගිහි ගෙදර ඉඳන් නිවන් දකින්න බැරි තරම් කියලා. මෙකල. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අපි දකිනවා පින්වත්නි, මේ පැවිද්දටපත් වෙලා ප්‍රවෘජා භූමි ධම්ම නිර්වාණී කෙරේ පොදුම විදියට ඔට්ටු වෙන්න වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේලාට. ඉන්ද්‍රිය සංවරය කරගන්න, සමාධියක් වඩා ගන්න, ඊළඟට මේ කරුණු මතක තබා ගන්න, සමහර දේවල් මතක තබා ගත යුතු, දෝතාංග පුරන්න, සිල් පුරන්න, ගුණ පුරන්න, වත් කරන්න, නිර්වාණයට අවශ්‍ය කරන පින් ටික වඩා ගන්න, ඉන්ද්‍රිය ධර්මයන් වඩා ගන්න වගේ නිවන් පිණිස මේරවිය යුතු ධර්මතාව ටික මෝරන්න ගිහි ජීවිතය කියලා කියන්නේ පුදුම බාධාවක්. මේ බලන්න. නිර්වාණය කියන්නේ නැවත වාරයක් නූපදීමට කියන නමක්. නිවන් දකින්න කෙනෙක්, ප්‍රශ්නේනේ ගිහි ගෙදරක ඉඳලා නිවන් දකින්න පුළුවන්ද කියලා. නිර්වාණය කියන එකට යන්න ඔබට මේ සංස්කාර පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න අවශ්‍යතාවය තියෙනවා. සංස්කාර කියලා කියන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ පහ. මේ ස්කන්ධ පහ ගැන දැනගෙන, ඒ ස්කන්ධ පහ ගැන ඉගෙනගෙන,
ඉගෙන ගන්න අපි කියන්නේ ලක්ෂණ පිළිබඳව පොදු ලක්ෂණ තියෙනවනේ ස්කන්ධ වලට අදාළ. කලකිරීම ඇති කර ගැනීම පිණිස උපදවා ගත යුතු ලක්ෂණ පිළිබඳව කල්පනා කිරීම කියන එක කරන්න ගිහි ජීවිතයක පුදුම අමාරුයි පින්වත්. ඒ කියන්නේ ඒගොල්ලන්ට තියෙන වැඩත් එක දැන් බුදුරජාණන් වහන්සේ කියන සම්බාධෝයන් ගරාවාසෝ. ගිහි ගෙදර නම් හරීම සම්බාධ සහිතයි. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මේ ගිහි ගෙදර ඉන්න අයට ප්‍රාණඝාතයක් නොකර බොරුවක් නොකිය හොරකමක් නොකර කාමී වර්ධව හැසිරීම නොකර සුරාපානීය නොකොට ගිහි ගෙදර ජීවත් වෙනවා කියන එක කරන්න බෑ කියලා. ඒ කියන්නේ මේ පුළුවන් අය ඉන්නවා බෑමයි කියලා නෙවෙයි. නමුත් මේ බෑ කියලා තියෙන්නේ බහුතරය බලලා. ඒක හරියට මේ වගේ ලුණු ගෝණියක ලුණු ගෙඩි 100ක් තියෙනවා නම් 95ක් කුණු වෙලා නම් 3ක් 4ක් නම් හොඳට තියෙන්නේ. අපි පොදිවාරෙන් කියනවා ඒ ලුණු ගෝණියම කුණු වෙලා කියලා. අන්න ඒ වගේ ගිහි ගෙදරක ඉඳලා මේ සංස්කාර පිළිබඳව අවබෝධ කරගන්න යනවා කියන එක පින්වත්නි ඇත්තටම මහා පහසු වැඩක්. දුෂ්කර වැඩක්. ඊළඟට සිල් රකින්නවා කියන එක ඊ වගේ අමාරු වැඩක්. දැන් මේ බලන්න අර ප්‍රඥාව පිණිස සමාධිය තියෙන්න බෑ. එතකොට ගිහි පින්වතෙක්ට සමාධියක් පරිහරණය කරනවා කියන එක ඒකත් ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒ සමාධියක් පරිහරණය කිරීම පැත්තකින් තියාගන්න උපදවා ගන්නත් අමාරුයි. යම් වෙලාවක ඉපදුනොත් ඉපදිච්ච සමාධිය පරිහරණය කිරීමත් අමාරුයි. සමාධියට උපකාරී වෙන සීලය පිළිබඳව ගන්න. ගිහි පින්වතෙක්ට කොච්චර අමාරුද සිල්පද ටික රැකගන්න. ඒකනේ ගිහි පින්වතුන්ලට ඔය සීල සමාධි ප්‍රඥා කියන්නේ තුනට අමතරව ගිහි පින්වතුන්ලට නෙවෙයි පැවිදි අයටත් මේක වටිනවා. තවත් මූලික එකක් දැම්මේ දාන ශීල භාවනා කියලා. නිතර දන් දෙන්නේ කිව්වා, නිතර සිල් රකින්න කිව්වා, නිතර භාවනා කරන්න. දන් දීලා සිල් රැකලා භාවනා කරන කෙනාටයි නිවන් පිණිස වූ සීලය වැඩෙන්නේ. නිවන් පිණිස වූ සමාධිය වැඩෙන්නේ. නිවන් පිණිස වූ ප්‍රඥාව වැඩෙන්නේ. ඉතින් ඕක ගිහි ගෙදරක ඉඳලා කරනවා කියන එක ලේසි පාසු කාරණාවක් නෙවෙයි. මාර කැපකිරීමක් තියෙන්න ඕනේ. ධර්මයටම නැමිච්ච හිතක්. දැන් බුදුරජාණන් වහන්සේ අඩුම කියනවා භාවනා කරන කෙනෙක් තමන්ගේ නිමිත්ත අරගෙන දවසට 3 වතාවක්වත් අඩුම ඒ නිමිත්ත භාවිතා කරන්න කියලා. ඒ කියන්නේ උදේටයි දවල්ටයි රැටයි. අඩුම. දැන් ඔය පින්වතුන්ලට උදේටයි දවල්ටයි රැටයි පැත්තකට දාන්න දවල්ට නම් කොහොමත් අවස්ථාවක් ඉන්නේ. උදේටයි රැටයිත් කරගන්න කොච්චර අමාරුද බලන්න. කලත් කොච්චර පොඩි වෙලාවක්ද භාවනා කරන්න ලැබෙන්නේ බලන්න. ඉතින් මෙන්න මේ වගේ කාරණා කීපයක් නිසා ගිහි ගෙදර ඉඳන් මේක වඩනවා කියන කාරණාව කරන්න අමාරුයි. අනිත් එක තමයි ලෝකේ හරිම සංකරයිනේ. මේ සංකර ලෝකේ ඇහැට පේන්න තියෙන අරමුණු, කනට ඇහෙන්න තියෙන ශබ්ද අරමුණු, නාසයට දැනෙන්න තියෙන ගන්ධ ආරම්මන, දිවට දැනෙන්න තියෙන රස ආරම්මන, කයට දැනෙන පොට්ටබ්බ ආරම්මන කියන ඒවා සාමාන්‍යයෙන් සත්වව මුලා කරනවනේ. අන්නේ මුලාවීම ගිහියට වැඩි. දැන් පැවිද්දෙක්ට පින්වත්නි එහෙම නෑ. රූප මුලා කරනවා කියන එක පැවිද්දෙක්ට ලැබෙන්නේ හරිම يعني රූප ආරම්මන වනගත ජීවිතයකට යන පැවිද්දට රූප ආරම්මන වලින් කරදරයක් නෑනේ. මේ හිත හදාගන්නකම්. ඊළඟට ශබ්ද ආරම්මන වලින් ලොකු කරදරයක් නෑනේ ඔය තියෙන්නේ. දියැලක් ගන්න සද්දයයි, කුරුල්ලෙක් කෑ ගන්න සද්දයයි, ඈතින් කවුරු හරි සින්දුවක් දාන සද්දයක් ඇයි ගමට ළඟ නම් ඔච්චරයි. ඔය පින්වතුන්ලට එහෙමද බලන්න ගිහි ගෙදරක ඉද්දි කොච්චරනම් 24 hours පැය 24ෙම රූප පේනවනේ පින්වත්නි. පැය 24ෙම මොනවා හරි මේ කනට කිචිබිචි ගගා එහා පැත්ත ගෙදර ඇහෙනවා, මෙහා පැත්ත ගෙදර ඇහෙනවා, දුව කතා කරනවා, පුතා කතා කරනවා, මහත්තයා කතා කරනවා, නෝන කතා කරනවා. හැම තිස්සෙම ශබ්දාරම්මන වලින් හිත පෙරලා තියෙනවා. ඊළඟ ගන්ධාරම්මන බලන්න දැන් පැවිද්දෙක් පර්ෆියුම්ස් පාවිච්චි කරන්නේ නැහැ. සුවඳ සුණු ගාලා අසනීපයක් නැත්තම් පෙන් පහසු වෙන්නේ නැහැ. දැන් ගිහි ගෙදරක නිකන් හිතන්නකෝ ෂැම්පූ ගාලා, කන්ඩිෂනර් ගාලා, සබන් ගාලා, ෆේස් වොෂ් එකක් ගාලා එහෙම එක එක ඒවා කොණ්ඩෙට මුලින්ම ෂැම්පූ, ඊළඟට කන්ඩිෂනර්, මූණට ෆේස් වොෂ් එකක්, ඊට පස්සේ අර රෝස් පවුඩර් හරි මොන හරි ඕන වෙනව ඉවර වෙලා
ටිෂු පේපර්ස් ඕන වෙනවා. අයියෝ මේකට අවශ්‍ය කරන දේවල් නම් පින්වත්නි ඉවරයක් කෙලවරක් නැති දේවල්. මෙන්න මේ වගේ ගන්ධ ආරම්මන පර්ෆියුම් එකක් කියන එක පැවිද්දට නෑ. හැබැයි ගිහි කෙනෙක්ට මේක මේ අරමුණේ මුලා වෙවි ඒ සුවඳට රැවටෙනවා, මේ සුවඳට රැවටෙනවා, අර සුවඳට රැවටෙනවා. එන සුවඳට ගඳට රැවටිලා ඒ පස්සේ ඔට්ටු වෙවි දුවනවා. රස පැවිද්දෙක්ගේ ජීවිතේ සාමාන්‍යයෙන් පැවිද්දෙක්ට ලැබෙන දෙයක් වළඳනවනේ. ඒ කියන්නේ පැවිද්දා. හැබැයි ඔය පින්වතුන්ලා එහෙම නෑ. ඔය පින්වතුන්ලා ප්ලෑන් කරන්න ඕනේ. සවුදට මේක උයනවා. අද රැයට අපි මේ වයමු. හෙට උදේට අපි මේ වයමු. හෙට දවල්ට මේ වයමු. හෙට රැයට මේ වයමු. ස්වාමීන් වහන්සේ නමක් එහෙම නෑ. දානෙට ශාලාවට වැඩියාම දාන ශාලාවේ තියෙන මොනවද ඒක වළඳලා එනවා. අර වඩුයි මේ වඩුයි කියලා බත් අම්බගෙන කණ්ඩායි සයම් පාකය කියන උපසම්පදා භික්ෂුවට අකපයි. තමන් උයාගෙන කන්න බෑ. සාමණේර කෙනෙක්ට කියලාවත් හදාගෙන කන්නේ නැති තරම්, කඩේකින් දෙයක් අරගෙන වළඳන්නේ නැති තරම් පැවිද්දෙක් පැවිද්දාගේ හික්මීම හදාගෙන ඉන්නවා. හැබැයි ගිහි පින්වතුන්ලාට මෙහෙම එකක් නෑ. ගිහි පින්වතුන්ලා අවුෙන්න, රැවටෙන්න, මුලා වෙන්න තියෙන වාර ගන්න වැඩි. පින්වත්නි මෙන්න මේ නිසා ඊළඟට කායාරම්මණයත් එහෙමයි. පොට්ටබ්බාරම්මණ කියන එක දැන් පැවිද්දෙක්ට කවදාවත් එහෙම මේ අනවශ්‍ය ස්පර්ශ වීම නිසා ඇති වෙන කාමරාග ආදී දේවල් ඇති වෙන වඩුයි. හැබැයි ගිහි ගෙදරක් ගත්තොත් ගිහි ගෙදර හුළඟේ ඉඳන්, ගෙදර ඉඳන්, අම්මගේ පුතාගේ දුවගේ බිරිඳගේ ඉඳන් වෙනත් අතිරේකව හම්බ වෙන දේවල් ගත්තහමත් මගේ පින්වත්නි ඒක මුලා වෙන්නම හැදිච්ච පාත් එකක්. මුලා වෙන්නම හැදිච්ච පාරක්. මේක හොඳට මතක තියාගෙන දැන් ඔබට තේරෙනවනේ ගිහි ගෙදර ඉඳන් මේක බෑම කිව්වයි කියලා මම. කියන්නේ මේක ගිහි ගෙදර ඉඳන් දුෂ්කරයි. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනෝනේ සම්බාධෝ යං ගරාවාසෝ කියලා. මේක පින්වත්නි සම්බාධ සහිතයි. මෙන්න මේ සම්බාධ සහිත වීම නිසාම කෙනෙක් ගිහි වතේ ඉඳලා නිවන් දකින්න උත්සාහ කරනවා නම්, කෙනෙක් ගිහි වතේ ඉඳලා ධර්මාබෝධය කරන්න උත්සාහ කරනවා නම් එයාට ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. පිටින් පැවිද්දෙක්ටත් වර්තමානයේ ඔය ඔක්කොම කියන සිල් ටික රැකලා, ඔය ඔක්කොම කියන දූතාංග පුරලා, ඔය ඔක්කොම කියන ගුණධම් ටික රැක්කත් සමාධියක් ඇති වෙන්න, විදර්ශනාවක් ඇති වෙන්න, ඒ ඥානයන් නැති කරගන්න යම්කිසි ඔබේ භාෂාවෙන් කියනවනම් කට්ටක් කන්න ඕනේ. හරිද? නිකම් බෑ. පොත්පත් කියවලා ෂෙඩියුල්ස් කරගෙන කාලසටහන් හදාගෙන ඒ කාලසටහන් වලට අනුරූපීව ක්‍රියාත්මක වීම කියන එක ලේසි පාසු කාරණාවක් කියලා හිතන්න එපා. ඒකට මා කැපකිරීමක් කරන්න ඕනේ. ගිහි කෙනෙක් ජීවිතය ගැන බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙනකොට, ජීවිතයට ආදරය කරනකොට, ජීවිතය පෝෂණය කරන්න කල්පනා කරනකොට, පැවිද්දෙක් කල්පනා කරනවා පෝෂණය කරන ජීවිතය අර්ථයක් නැතේ. මේ ජීවිතයට ආදරය කරලා වැඩක් නැතේ. මේ ජීවිතේ નિසරු දෙයක්, සරු නැති දෙයක් කියලා කල්පනා කරනවා. එනිසයි ඔබ ජීවිතය හදන්නත් පැවිද්දෙක් ජීවිතය හදන්න නැතුව ඉන්නත් උත්සාහ කරන හේතු. පිළිදි ඔබට තේරෙනවද දැන් මම මේ ටික කියද්දිම මේ ගිහි ගෙදර කියන එක ටිකක් සම්බාධ සහිතයි කියලා. හැබැයි කෙනෙක්ට ඕනි නම් එයාට ගිහි ගෙදරින්ද පිළිවෙත් පුරා ගන්නත් පුළුවන්කම තියෙනවා. කොහොමද? එයා පටන් ගන්න ඕනි පින්වත්නි ඇත්තටම මේ ධර්ම ශ්‍රවණයෙන් පටන් ගන්නකො. බණ ඇසීමෙන් පටන් අරන් පොත්පත් කියවීම දක්වා එක දිගහැරගෙන ගිහිල්ලා කල්යාණ මිත්‍රයෙක් සේවනය කරන්න පටන් ගත්තට පස්සේ ඒ කල්යාණ මිත්‍ර සේවනයත් සද්ධර්ම ශ්‍රවණයත් පොත්පත් කියවීමත් නිසා ගිහි කෙනෙක්ට පළවෙනියටම ඇති වෙන්න පුළුවන් ඡන්දය කියන එක. කියන්නේ කැමැත්ත කියන එක. ඒ කැමැත්ත තමයි කෙනෙක්ව නිර්වාණය කරා යන ගමනේ, යා ගිහිද පැවිදිද කියන එක අදාළනේ. නිර්වාණය කරා යන ගමනේ ෆවුන්ඩේෂන් එක නැත්නම් පදනම තමයි කැමැත්ත කියන එක. පිටින් ඔය කැමැත්ත නැතුව, ඡන්දය නැතුව අනිත් කිසිම එකක් යෙදුනට දැන් ඇත්තටම විශේෂම ගිහි ගෙදරකදී නිර්වාණයට ප්‍රබල කැමැත්තක් ඇති වෙනවා. නිකම් මේ ලා කැමැත්තක් ඇති වෙලා මදි. ප්‍රබල කැමැත්තක් නිර්වාණයට ඇති වුණොත් අන්නේ ප්‍රබල කැමැත්ත ඉස්සරහා. ඒ ප්‍රබල කැමැත්ත මුල් වෙලාම ඔබට නිර්වාණය කියන එක සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන පදනම වැටෙනවා. ඇත්තටම ගිහි කෙනෙක්ට
ටීවී එකක් බලන්න නැතුව ඉන්න කොච්චර අමාරුදනේ. සින්දුවක් අහන්න නැතුව ඉන්න කොච්චර අමාරුද. ඔය කොච්චර උනත් බර්ත්ඩේ පාටි එකක් එනකොට වෙඩින් එකක් එනකොට දැන් මම හොඳටම දන්න අය ඉන්නවා. ඒගොල්ලෝ හරියම ධර්මයේ හැසිරෙනවා. හැබැයි වෙඩින් එකක් ආවහම බර්ත්ඩේට් එකක් ආවහම කාගේ හරි මොකද වෙන්නේ මේ යන්නේ නමං අමතකයි. තමන් කවුද කියලා අමතකයි. මේකප් දාලා සෝබන කොණ්ඩ ස්ටයිල් දාලා පොඩි පොඩි ඇඳුම් කෑලි ඇඳගෙන තමන් කවුද තමන් මේ මොනවද කරන්නේ ඒ ඔක්කොම අමතක කරලා ධර්මයත් අමතක. සමහරු කියනවා මේ අවබෝධයෙන් විනෝද වෙන්න ඕනි කියලා. එහෙමත් කියනවා. මේ ඔක්කොම කන්න ඕන නාම කබර ගෝයාව තල ගෝයා කරගන්න න්‍යාය මිසක් ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැනගෙන කතා කරන මාතෘකා නෙමෙයි. දැන් අපිට තේරෙනවා ඇති මේ ගිහි ගෙදරක ඉඳලා නිර්වාණය සාක්ෂාත් කරගන්නවා කියන එක එහෙම මේ ලේසි පහසු එකක් නෙමෙයි. ඒකට කරන්න ඕනි කැපකිරීම කරන්න මන් දන්නේ මේ වර්තමානයේ ජීවත් වෙන ගිහි ගෙදර මිනිස්සුන්ට නම් ඉඩක් තියෙනවා. ඒගොල්ලන්ට වැඩ පිංගත්නි මල් වලට වතුර දානවා, ඉස්කෝලේ ළමයින් වරයි යනවා, ඒ ළමයින්ගේ ගෙදර වැඩ කරලා දෙන්න ඕනි, පන්ති හොය දාන්න ඕනි. ප්‍රශ්න ගොඩක පැටලිලා ඉන්න ගිහි පින්වතුන්ලා ලූණු ගේනවා, පොල් ගේනවා, හාල් ගේනවා. දැන් මේ කොරෝනා ඇවිල්ලා දැන් ගෙදරට බඩු පටවන්න ඕනි. දැන් සල්ලි ටිකක් නැත්නම් සමහරුන්ට මේ දවස්වල ඒගොල්ලන්ගේ බිස්නස් ඩවුන්. බිස්නස් වැටිලා. ඉතින් ඒගොල්ලෝ නිවන් දකින්න උත්සාහ කරනවද? වැටිච්ච බිස්නස් එක ගොඩ දාගන්න උත්සාහ කරනවද? බිස්නස් එක කොහොමද කරගන්නේ? කොහොමද මේ වැහිච්ච රටින් මම වැඩක් කරගන්නේ? දැන් අපි කොහොමද මේවත් එක්ක ජීවත් වෙන්නේ කිය එදිනෙදා කල්පනා කරනවා විනා ඔය ඉඳලා බණක් ඇහුණාම අනේ ඇත්ත හාමුදුරු කියපු කතාව ඇත්ත කියලා අත් දෙක පීද ගන්නවා විතරයි. එතනින් එහාට දෙයක් නැහැ. දැන් පිටින් ඔය ඊයේ පෙරේද මට කෝල් එකක් ආවා. ඒක ගෙදරකට ගිහිල්ලා මේ මනමාලියක්ව බලන්න මනමාලෙක්. කෙල්ලව බලන්න කොල්ලා ගිහිල්ලා. කෙල්ල ධර්මයට කැමති කෙනෙක්. කෙල්ලගේ සහෝදරියත් ධර්මයට කැමති කෙනෙක්. ඒ නිසා මොකද කළා තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේගේ බණක් දාලා දුන්නා කියලා කිව්වා. පින්වත්නි කසාද බැඳලා මලකෝලම් කරලා මේ ජීවිතෙත් ආයිත් අපායට යන්නද හදන්නේ කියන කෑල්ල ඇහුණලු. හාමුදුරුවෝ කියන කතාව ඇත්ත තමයි කියලා තේරුණුත් ගත්තලු ආපු කොල්ලා. හැබැයි දැන් මහාන වෙන්න හිතුණාද? මහාන වෙන්න නොහිතෙන්න හේතුව තමයි මොකද? අර ගිහි ගෙදරට නැමිච්ච හිත නෙක්ඛම්මයට බර වෙනවා කියන එක වෙන්නේ පිටගන්නේ. හරිම කලාතුරකින් වීම. එනිසාමයි කිව්වේ ගිහි ගෙදරකට නැඹුරු වෙච්ච හිතකින් නිවන් පූර්ණිය කර ගැනීම කියන එක කරනවා කියන එක මන් දන්නේ නැහැ පිටගන්නේ. මට පුද්ගලිකව හිතෙනවා. හදිසියවත් දැන් අපි ඔබ පිටුතුලා හිතන්නකෝ අපි පිළිවෙත් පුරනවනේ. අපි යම් පිළිවෙතක් පුරලා ඔබ හිතන්න දැන් ඔන්න ධම්මවිජය සයන්සේ පිළිවෙත් පුරන ගමන් ඉන්නේ. ආසාවෙන්නේ මහණුනේ මේ සංසාර ජීවිතයේ දෙන දුක දැකලා හදිසියවත් මම එදා තීරණය කළා නම් මහාන වෙන්න ඕනේ නැහැ ගිහි ගෙදර ඉඳලා නිවන් දකින්නවා කියලා. අද ධම්මවිජය ස්වාමීන් වහන්සේ නමක් නැහැ. මෙච්චර ධර්මකාරණා තේරුම් ගත්ත ධර්මයට ලැබි වෙච්ච කෙනෙකුත් නැහැ. සමහරක් විට ඔය පින්වතුන්ලා වගේම ඔය දැන් අපේ මේ ගිහි පින්වතුන්ලා ඉන්න සමහර තරුණ දරුවෝ ඉන්නවා මේ ඒගොල්ලොන්ට ධර්මයේ තේරෙනවා. හැබැයි කාලා බීලා තමයි ධර්මයේ කතා කරන්නේ. දැන් බීලා සමහරු මත්පැන් පානය කළා ධර්මයේ කතා කරනවා. සමහරු මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ධර්මයේ කතා කරනවා. එතකොට කතා කරන්නේ ධර්මය. නමුත් හැසිරෙන්න තියෙන ඉඩකඩ සෝෂලි කියන්නේ සමාජමය වශයෙන් තියෙන ඉඩකඩ අඩුභාවය නිසා සමාජයෙන් නිතර අපිව තල්ලු කරන්න උත්සාහ කරන්නේ අකුසලයට නිසා ඇත්ත දැනගත්තත් නිවන් පූර්ණිය කර ගැනීම කියන එක ගිහිවතේ ඉඳලා කරන්න පුළුවන් වැඩක් වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ දැන් එතකොට කියහයි ස්වාමීනි එතකොට අපි මහාන වෙන්නම ඕනිද? නෑ පින්වත්නි. ඇත්තම කතාව තමයි ඔබ මහාන වෙන්නම ඕනේ නැහැ. හැබැයි මේක අහන ඔබ කාට හරි මහාන වෙන්න පුළුවන්කම තියෙනවා නම් ඒ කියන්නේ ඔබ තනි කඩයි නම් ගෙදරිනුත් ඔබට මේ මහානකමට අවශ්‍ය කරන පදනම වැටිලා නම් ඔබටත් මහාන වෙන්න අවස්ථාව තියෙනවා නම් ටිකක් මුරණ්ඩු වෙලා හරි කමක් නැහැ පින්වත්නි මහාන වෙන්න. මොකද ගිහි ගෙදරදී අවබෝධ කරගන්න බැරි ධර්මතා රාශියක්. එහෙනම් බුදුහාමුදුරුවෝ බුදුරජාන් වහන්සේ
රාහුලව මහාන කරන්නේ නැහනේ. නන්දව මහාන කරන්නේ නැහනේ. අනේ මේ ඉතින් මේ ධර්මතාවය උඹලට ගිහි ගෙදර ඉඳන්ම අවබෝධ කරගන්න පුළුවන්. ඔන්න ඔය කසාදේ බැඳගෙන ඉඳපන් කියලා අර මගුල් පෝරුවෙන් ගලවගෙන ඉඳ නන්දව. නන්ද කුමාරයා මගුල් පෝරුවෙන් ගලවන් ආවේනේ. මේ රාහුල කුමාරයා ඇවිල්ලා සුකාතේ සමන ඡායා කියලා අතෙල්ලුණාට පස්සේ රාහුල මේක කරන්න මහාන වෙන්න ඕනේ. ඔබ ගෙදරට වෙලා අම්මවත් බලාගෙන හිටපන්. මෙන්න මෙහෙමයි ධර්ම අවබෝධය කරගන්න කියලා ඉතින් කියන්න තිබ්බනේ. ප්‍රජාපතිලා යශෝදරාලා මහාන වෙන්න ආවට පස්සේ අම්මේ මේ ධර්මතාවය අවබෝධ කරගන්න මහාන වෙන්නම ඕනේ නැහැ. ගිහි ගෙදර ඉඳලා අවබෝධ කරගන්න පුළුවන්. මේකයි කතාව කියලා කියන්න තිබ්බනේ. එහෙම කිව්වේ නැති හේතුව තමයි ගිහි ගෙදර ඉඳලා මේක අවබෝධ කරගන්න තියෙන අවස්ථාව හරිම අඩුයි පින්වත්නි. මෙන්න මේ අඩුභාවය නිසාම පැවිද්දෙක්ට ලැබෙන අවස්ථාවක්. පැවිදි වත පූර්ණේ කරන්න, සසුන් කිස සම්පාදනය කරන්න, සසුනෙන් ලැබගත් යුතුයහරය ලබා ගන්න ශාසනයේ පිළිවෙත් පුරාගෙන යන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම ওই වයසට ගිය පින්වතුන්ලා බලන්නකෝ. දැන් වයසට ගිය ඇත්තෝ ඒගොල්ලෝ දැන් ටික වයසට සමහරු කියන කතාවක් තමයි මේ දැන් පුතාලා දුවලා මහාන වෙන්න අහනවා. ඇහුවාම කියනවා අම්මලා මේ තාත්තලා ඉතින් ගිහි ගෙදරෙම ඉඳන් ඕක කරගන්නකෝ. පිනක් දහමක් කරගෙන ගිහි ගෙදරම ඉන්නකෝ. ගිහි ගෙදර ඉඳන් ඕක කොච්චර ලස්සනට කරන්න පුළුවන්ද කියලා. එතකොට දැන් ඒ අම්මලා තාත්තලා දෙයක් කරගෙනද? අම්මටයි තාත්තටයි පුළුවන් වුණාද දරුවනේ ඔබ අහන්න ඕගොල්ලෝ ගිහි ගෙදර ඉඳලා අඩුම පන්සිල් පද පහවත් රකින්න තන්ට හිතගෙන ආවද? ඕගොල්ලෝ ගිහි ගෙදර ඉඳලා අඩුම ඕගලන්ගේ අම්මවයි මේ දුව වෙච්ච මාව පුතා වෙච්ච මාව අතරින්න පුළුවන් තැනකටවත් ඕගොල්ලෝ හිත හදාගෙන නැතුව ඕගොල්ලෝ කොහොමද කියන්නේ මට හිත හදාගන්න කියලා. අහන්න. එනිසා මහානකම නම් නිවන් දකින්න යුද්ධය කරන්න හොඳම ප්ලැට්ෆෝම් එකක්. මම මේ කියන්නේ ගිහිවතක ඉඳලා නිවන් පූර්ණිය කරගන්න බෑ කියලාද? ඇත්තටම පින්ගන්නේ බෑමයි කියලා ගත්තත් කමක් නැහැ. මං කියන්නේ නෑ මේ බෑ කියලා. හැබැයි ඒක හරිම අමාරුයි පින්වත්. ඒ කියන්නේ ඔබට සිද්ධ වෙනවා මෙන්න මේ ටික කරන්න ඔබට පුළුවන් ද බලන්න. ඔබට සිද්ධ වෙනවා මේ ඇහැ පාලනය කරගන්න. ඒ කියන්නේ මේ ඇහැ හරහා රූප පෙන්න සතුටු වෙන එක නවත්තන්න. කනට ශබ්ද අස්ස සතුටු වෙන එක ඔබ නවත්තන්න. දිවට ශරීරයට නහයට ගන්ධ රස ස්පර්ශ දිදී සතුටු කරන එක ඔබ නවත්තන්න. දැන් බුදුහාමුදුරන්ගේ විනය නීති පද්ධතිය ගන්න ඔය භික්ෂුණී විනය පිටකයේ බැලුවාම පාචිත්‍ය පාළිවල එහෙම පචිතිය වත්වල තියෙනවා. පුදුම දේවල් තියෙන්නේ පින්වත්නි. පුදුමයි කියන්නේ අඩුම දැන් කියලා තියෙනවා භික්ෂුණියට සුවඳ හුණු ගාන්න එපා කියලා. ඒ කියන්නේ අර එංගේ ගාන සුවඳ සබන් જાති. අසනීපයක් නැත්තම්. ඊළඟට මේ බලන්න එක ඇඳක දෙන්නෙක්ට නිදා ගන්න එපා කියලා තියෙනවා. එක පොරෝනාව කියන එක බෙඩ් ෂීට් එකක් දෙන්නෙක්ට පොරෝගෙන නිදා ගන්න එපා කියලා තියෙනවා. හරි. මේ වගේ දැන් පුරුෂයෙක් එක්ක තනියෙන් කොතනවත් කතා කර ඉන්න එපා කියලා තියෙනවා. ඊට පස්සේ තව දැන් භික්ෂුණීගේ පරාජිකාවක් තියෙනවා මේ කවුරු හරි පුරුෂයෙක් රාගී සිතින් භික්ෂුණියත් රාගී හිතට බැහැගෙන දනිස්සෙන් උඩ බෙල්ලෙන් යට ස්පර්ශ කිරීමක් කළොත් ස්පර්ශ කිරීමෙන්ම පරාජිකා භාවයට පත් වෙනවා. උබ්බජානු මණ්ඩලිකා කියලා. ඉතින් මේ වගේ මේකට ආවහම ලැබෙනවා පින්වත් මේ නීති පද්ධතියක්. ඒ නීති පද්ධතිය ඇතුලේ හිර වුණාම ඒක හරි සනීපයි. දැන් ගිහි ගෙදරදී එහෙම නීතියක් නැහැ නේ. ගිහි පින්වතුන්ලා කියන්නේ අපිට පන්සිල් පද පහ විතරයි කඩන්න එපා කිව්වේ. ඒ නිසා අපි ඉතුරු ජීවිතේ ජීවත් වෙනවා කියලා. දැන් ওই පින්වතුන්ලා ඔය වගේ ස්පර්ශයකින් බේරෙන්න දඟලන්නේ නැහැ නේ. හැබැයි පැවිද්දකටපත් වෙච්ච කෙනෙක්ට ඔන්න ඔය වගේ දැන් අපි ගත්තොත් පුරුෂ පැවිද්දේ යෝපන බික්ඛු මේ කියන්නේ යම්කිසි භික්ෂුවක් මේතුණං ධම්මං පතිසේවෙයි. මෛතුන ධර්මයේ යෙදුනොත් කියන්නේ ගිහියන් යෙදෙන ග්‍රාම්‍ය ධර්මයේ යෙදුනොත් අන්තමසොත් තිරච්ඡානගතය අපි අඩුම තරමින්
තිරිසන් සතෙක් එක්ක හරි තිරිසන් මාගමක් එක්ක හරි මේ තුනං ධම්මං පතිසේවෙය්‍ය අන්තම සුතිරච්ඡානගතය අපි පරාජිකෝ හෝති අසංවාසෝ කියන්නේ පරාද වෙච්ච කෙනෙක් බාටපත් වෙනවා. පරාජිකා වෙච්ච කෙනෙක් බාටපත් වෙනවා. ඊළඟට හොරකම් යෝපන බික්කු අදින්නම් තේය සංකාතං ආදීයය යම් කිසි කෙනෙක් අනුන්ගේ දෙයක් හොරකම් කරොත් ගාමාවා අරඤ්ඤාවා ගමෙන් ඒවා ආරණ්‍යෙන් මේවා අඩුම තනපතක්වත් ගන්න එපා කිව්වා. පරාජිකා හෝති අසංවාසෝ පරාජිකාටපත් වෙනවා. යම් කිසි කෙනෙක් මිනිමරුවක් කරොත් පරාජිකත්වයටපත් වෙනවා. තමන් ගාව නැති උත්තරී මනුස්ස ධර්මයක් ධානය ලැබුව අය සංකාරුපෙක්ඛා ඥාන ලැබුව අය සෝවාන් වුණායි සකදාගාමී අනාගාමී වුණායි අරිහත් වුණායි කියලා කවුරු හරි කෙනෙක් බොරුවට කිව්වොත් පරාජිකා වෙලා යනවා. ඔන්න බලන්න මගේ පින්ගන්නේ. එක එක්කෙනාගේ මේ ලියුම් කියුම් හොමාරු කරන්න එපා කිව්වා. ඊනකට තව ඉතින් කියන්න ගියොත් සෑහෙන දේවල් තියෙනවා. මේ කිසිම දෙයක් කරන්න එපා කියලා නීතියක් දාලා අපි හදාගත්තු තැන තමයි පැවිද්ද කියලා කියන්නේ. ඒක දැන් ජීපරේද මට අපේ පොඩි ස්වාමීන් වහන්සේ නමක් කියන හරි අපූර්ව කතාවක්. ස්වාමීන් වහන්සේ මම වෙයි මේ අපේ අම්මට මාව හදන්න බැරි වුණා. තාත්තට මාව හදන්න බැරි වුණා. වැඩ කරපු තැන්වල ආයතන ලොක්කන්ට මාව හදන්න බැරි වුණා. හැබැයි ස්වාමීන් වහන්සේ මම දැන් මහාන වෙලා මාස 4යි. ලොකු සයින්සේ මාව හදලානේ. ඔබ වහන්සේ මාව හදලානේ. හදලා ඒ වෙනකොටත් එයා හැදිලා. මොකක්ද මේ හැදෙන්න හේතුව? සීලය ගැන, ගුණය ගැන, වීරිය ගැන, ශ්‍රද්ධාව ගැන, ප්‍රඥාව ගැන නිතර කතා කරලා ඒ දේවල් කියලා දුන්නාම දැන් භික්ෂුවක් පිංගන්නේ කුඩයක් කියලානකොට සරප්පු දෙකක් දානකොට කල්පනා කරන දේවල් තියෙනවා. භික්ෂුවක් කොයි පිංගුතුල්ලා වගේ මේ ඔය කාලයක් නැතුව කන්නේ නැහැ. දැන් අපි කිව්වේ මේ දවස්වල 11:56ට විතර දානි වළඳන වෙලාව ඉවරයි. ඒ වෙනකොට මම ඊයේ පෙරේද ලස්සන සිද්ධියක් වුණා. මේ අපි දැන් සායනාසල ඔක්කොම දානි වළඳනවා දානශාලාවේ. වළඳනකොට මේ කේක් වගේක් ඇවිල්ලා තිබ්බා. කේක් වගේක් ඇවිල්ලා දැන් අපි ඔක්කොලම ටිකක් පරක් වුණා දානි වළඳද්දී 11:53ට 54ට විතර කේක් කෑල්ලත් කෑවා. කාලා දෙපාරක් තුන් පාරක් හපද්දී අපි මේ කැපකරු මල්ලි කිව්වා වෙලාව ඉවරයි කියලා. පින්ගත්නේ ඔක්කොම ස්වාමීන් වහන්සේලා ඉඳගෙන හිටිය ආසනෙන් නැගිට්ටා. කටවල් අර වැඩ කර කර තිබ්බේව නැවතුණා. එළියට ගිහිල්ලා මම බලනකොට අර කටින් හපපු කේක් කෑල්ල එළියට දානවා මගේ පින්ගත්නේ අර මුද්දරස් පලන් ඇටයි අරවයි මේවයි කේකුයි ඔක්කොම එළියේ දාලා කට්ටිය පොඩි හාමුදුරුවෝම කියනවා කටට දාගත්තු දේ බඩට දාගන්න පින නැහැ කියන්නේ මෙන්න මේකට වෙන්නේ නැති. ඒ කියන්නේ කණ්ඩ හිතුණත් සිල්පදේ නිසා කන්නේ නැහැ. බලන්නකො රස බලන්නකො සනීපේ බලන්නකො සතුට ඔක්කොම ස්වාමීන් වහන්සේලා උණු වතුරින් තමන්ගේ මුඛය දෝවණය කරගෙන ඇතුළට දාගන්න නැතුව ඇතුලේ තියෙනව ඔක්කොම එළියට දැම්මා. කොහොමද හික්මීම? අපිට 12න් පස්සේ තේ එකක් හදන්න ඕමනා වුණොත් ඒ තේක හදලා තව පිටුල රස බලනවනේ. ඔයගොල්ලෝ රස බලන්නේ දිවට දාගෙන ගිලලා බලනවනේ. පින්වත්නි භික්ෂුවක් තේකක් හදලා රස බලන්න ඕමනා වුණොත් මම මේක අපි මේක කරලා තියෙනවා. තේ ටිකක් දිවට දාගෙන සීනි වැඩිද මදිද කියලා විතරක් බලනවා. බලලා ගිලින් නැතුව පින්වත්නි අර තේකට සීනියම දාලා පිටියෙම දාලා දිවට දාගත්තාම ඔයගොල්ලෝ නිකන් මේ බණිවර වෙලා තේකක් හදලා දිවට දාගෙන බලන්නේ ගිලින්නද හිතෙන්නේ එළියට දාන්නද හිතෙන්නේ කියලා. ඕන කෙනෙක්ට පින්වත්නි දිවට දාගත්තු දේ ඇතුළට දාගන්න තමයි හිතෙන්නේ. හැබැයි භික්ෂුවක් විතරක් තේක හදලා සීනි වැඩිද අඩුයිද කියලා බලන්නේ දිවට දාගෙන ආයිත් ඒ තේ ටික එළියට දාලා වතුරෙන් කට සෝදලා ඒකත් එළියට දාන්නේ උගුරෙන් පල්ලෙහාට ගිලුනොත් මගේ පින්වත්නි විකාල භෝජන සිකපදේ කැඩෙන නිසා. භික්ෂුවක් දානේ වළඳලා දත් ටික මැද ගන්න වෙලාවක් තිබ්බේ නැත්තම් දවල් පස්සේ වෙලාවක 12ට විතර 12යි 1ට විතර 2ට විතර හරි බත් ඇටයක් උගුරේ තියලා ආව කියලා හිතන්න. දතක හිර වෙලා තියලා. ඔය පින්වතුලා නම් ඒ බත් ඇටෙත් ඔහෙ ගිලලා දායි. භික්ෂුවක් එහෙම නෑ. ඒ එන බත් ඇටේ එළියට දාන්න පින්වත්නි විකාල භෝජන සිකපදේ ගැන ගෞරවයෙන්.
ඔය පින්වතුල ඔහොම ඉද්දි උගුරට ආවා කියලා හිතන්න. ඔය පින්වතුල උගුරට එන එක මම මේ කියන්නේ වෙනස. ඔය පින්වතුල උගුරට එන එක ආයිත් ගිලිනවනේ සමහරක් වෙලාවට. භික්ෂුවක් එහෙම නැහැ. භික්ෂුවගේ උගුරට ආවොත් ඒක ආපහු ගිල්ලොත් විකාල භෝජනේ කැඩෙන නිසා එන එක එළියට දානවා මිසක් ගිලින්නේ නැහැ පින්වත්නි. බලන්න මම එක දෙයයි කියන්නේ. තේරෙනවද මම කියන්නේ? එතකොට ගිහි පින්වතුන්ලා මේක කොච්චර උඩින් පල්ලෙන් දරන් තියෙන්නේ භික්ෂුවක් මේක කොච්චර තදට අරන් තියනවද කියලා බලන්න. අර ස්වාමීන් වහන්සේ අන්න අර කියපු කතාව. ස්වාමීන් වහන්සේ මම හැදිලා. අපිට ඔබ වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ මට කියන ඉස්සර අපි අපේ තාත්තගේ පර්ස් එකෙන් සල්ලි හොරකම් කරලා තියෙනවා. 1000ක් දුන්නොත් 1500ක් ගන්න තමයි හැදුවේ. හොරට වැඩ කළා තියෙනවා. හැබැයි ලොකු ස්වාමීන් වහන්සේට එහෙම බොරුවක් කරන්න තියා හිතෙන්නේවත් නැහනේ. පිටින් ගිහිල්ලා බැලුවාම රෑ එකටත් සක්මන් මළුවල සක්මන් කරනවා. මහ දවල් 12ට එකටත් භාවනාසනවල ඉඳගෙන භාවනා කරනවා. පාන්දර 6ට 7ට කුටියක් ගාවට ගියොත් කුටිය ඇතුළේ බැලුවොත් භාවනා කරන භික්ෂුන් වහන්සේලා පේන්නේ. මේ තමයි භික්ෂුවක් නිර්වාණ අවබෝධය පිණිස කරන කැපකිරීම. ගිහි කෙනෙක්ට මේවා කරන්න බෑ. අන්න ඒකයි වෙනස. දැන් තේරෙනවද මම එකයි කිව්වේ. ඉතින් ඔය වගේ එකක් නෙමෙයි අපිට ඔය වගේ මේ දැන් බොහොමයක් වෙලා තියෙනවා. ඉස්සර ඔය පිටුරට කියන්නකෝ දැන් අපි ගිහි කාලෙක කවදාවත් මේ කන් නැති කෑම තියෙනවනේ. දැන් උදාහරණයක් විදිහට අපේ ගිහි කාලෙක අපි කවදාවත් මේ ප්ලේන් ටිකක් වළඳලා නැහැ. ඒ කියන්නේ වැළඳිලා නැහැ. හැබැයි මහණුණාට පස්සේ 12න් පස්සේ වළඳන්න ඉන්නේ ප්ලේන් ටි විතරයි. අනිත් ඒවා වළඳන්න බෑ. බොහොම ලස්සනට ක්‍රමානුකූල වේකට හුරු වෙච්ච හැටි අද වෙනකොට ගෙහි කාලේ මේ කොළ කන්නේ නැහැ, මේක කිරි කන්නේ නැහැ, මේ වට්ටක්ක කන්නේ නැහැ, මේ රතුබත් කන්නේ නැහැ, මේ ලොකු හාල් කන්නේ නැහැ කියලා අයින් කරපු ඔක්කොම දැන් ලොකු හාල්ද, කැකිරිද, බණ්ඩක්කද, බටුද කිසි දෙයක් ගානක් නැහැ පින්වත්. බලන්න පැවිද්දගේ වෙනස. දැන් ගිහි ගෙදරක කවදාවත් ඕක කරන්න බෑ. ගිහි ගෙදරකට ඔබට කන්නුනම ඕඩ එකක් දාලා ගෙනල්ලා කනවා. ගිහි ගෙදරකට shopping යන්න උනනම් ගිහලා shopping කරනවා ඇති වෙන්න. ගිහි ගෙදරක රස්තියදු යන්න උනහම රස්තියදු ගන්න. මොකද පැවිද්දට එහෙම බෑ. පැවිද්දෙක් 12න් පස්සේ එළියට යනවා නම් විකාලේ. සහෝදර උපසම්පදා භික්ෂුවකට කියලා යන්න ඕනේ පේන්න ඉන්න සීමාවේ. පේන්න ඉන්නව නම් විකාලේ ගමට වදිනවා කියලා. මම විකාලේ ගමට පිවිසෙනවායි කියලා ඒකට ආපුච්චනය කරලා ඒකට අවසර අරගෙන ඒකෙන් අහලා තමයි පැවිද්දෙක්ට එළියට යන්න පුළුවන්. භික්ෂුණියක් ගත්තත් එහෙම එයාට මේ තනියෙන් ගමට යන්න බෑ. තනියෙන් ගමට ගිහිල්ලා තවත් මෙහෙණියක් නැතුව ගම් බදින්න බෑ. රැයක් ගමේ ගත කරන්න එපා කියලා තියෙනවා. මේ වගේ ශික්ෂාපද රාශියකින් අපිට රැකවරණයක් තියෙන නිසා අපි මේකට ආදරෙයි. මේක අපිට සනීපයි. මේක අපිට දුන්නේ පුදුමාකාර සුවයක්. හැබැයි ගිහිවතක ගිහි ගෙදරක ඔබට මේ අපි කරන ඒවත් එක්ක කරන්න වෙන්නේ කොච්චර පොඩි ප්‍රමාණයක්ද කියන එක මගේ පින්වත්නි ඔය පිඟුතුලම කල්පනා කරලා බලන්න. ඔන්න ඔය පොඩි ප්‍රමාණයට ඔබ සෑහීමකටපත් වෙනවා නම් ඒකම අපරාධයට කාරණාවක්. ඉතින් ඒ නිසායි අපි සිහිපත් කරන්නේ මේ ගිහි ගෙදරක ඉඳලා මේ වත්පිළිවෙත් පූර්ණී කර ගැනීම කියන එක කිරීම ටිකක් අපහසු කාරණාවක් කියලා. එපෙන්නේ බුදුරජාණන් වහන්සේ පැවිද්ද කියන ප්ලැට්ෆෝම් එක හැදුවෙම හරිද? මම මේක කියන්නේ ඔය පිටුතුල මේකට හිතක් හිතන්න එපා. බුදුරජාණන් වහන්සේ පැවිද්ද කියන ප්ලැට්ෆෝම් එක හැදුවෙම නිවන් මඟ පූර්ණේ කර. බලන්නකො මේකට ඇවිල්ලා උපාධි කරන්න ඕනේ. ආචාර්ය මහාචාර්යකම් ඕනේ නැහැ. ඕනම කෙනෙක් මහණුනාට පස්සේ වැඩකාරයෙක් මහණු වුණත්, ගෙදර ඉන්න 16ක් මහණු වුණත්, ගෙදර ඉන්න අයම දාන ගෙනල්ලා දෙන්නේ නැද්ද බලන්න. රජතුමාගෙන් අහනවනේ අර කවුද සාමාන්‍ය ඵල සූත්‍රයේ අජාසත් රජතුමාගෙන් අහනවනේ අජාසත් ඕගලන්ගේ ඔය මේ රජමාලිගාවේ ඉන්න කවුරු හරි කෙනෙක් මහාන වෙනවා. ඔයා කියනවාද ඌව මහාන කරේ කවුද මේ ඔයා එක්කන් එන්න ආපහු ඌව කියලා කියනවාද? එයාට සත්කාර කරනවාද? එයාට සත්කාර කරනවා. එයාට උපකාර කරනවා. එයාට අනුග්‍රහ කරනවා. එයාට සිව්පසය දෙනවා. මොනවා හරි තිබ්බොත් කියන්න කියලා කියනවා. බලන්නකො පැවිද්දට ලැබෙන දේවල්. දැන් ඇත්තටම අපි මහණුනානේ මම මේ මහානකම දකින්න තැන ප්‍රායෝගිකව.
මේ මහානකම ඇතුලේ දැන් අපිට ගිහි ගෙදර අපි තේරුම් ගත්තා මේ කසාද බැඳලා ගෙවන ජොබ් කරලා ගෙවන ජීවිතේ අර්ථයක් නැහැ කියලා. ඒ අන්තිමට මැරෙන්න වෙන නිසා. ඔක්කොම දාලා යන්න වෙන නිසා බොරුවට මහන්සි වෙලා වැඩක් නැහැ. කාමයෙන් දීලා. එතකොට අපි තීරණය කරා නොබැද ඉන්නවා. නොබැද ඉන්නවා. හරි. ඒක කසාද බඳින්න ඕනේ නැහැ නේ. ඒයිද වැඩක් නැහැ නේ. බඳින්න නැත්තම් ගෙවල් දොරවල් වැඩක් නැහැ. යාන වාහන වැඩක් නැහැ. ජොබ් කරලා වැඩක් නැහැ. ඔන්න ජොබ් එකත් අතහැරියා. දැන් කන්නත් නැහැ. දැන් ජොබ් එකකුත් නැහැ. කසාද බඳින්න ඕනේ. දැන් පිළිවෙත් පුරා ගන්න ඕනේ. දැන් ගිහි ගෙදර හිටියනම් මොකක් කියනවද? නිකමොයි කියයි, කාලකන්ණී කියයි, ඕනි කියන්නේ නේ. ජොබ් එකක් නැති එකා කියයි, අරකයි කියයි, මේකයි කියයි. බුදුරජාණන් වහන්සේ එවැනි කුල පුත්‍රයන්ට කිව්වා මහණෙනි එන්න ඇවිල්ලා මහණ වෙන්න. ඒහි බික්කු, එන්න බික්කු. මහණෙනි එන්න කියලා කිව්වා. ආවට පස්සේ මේකේ ජොබ් නැහැ. උයන්න නැහැ, කැරට් සුද්ධ කරන්න නැහැ, පොල් ගාන්න නැහැ, ගෙවල් නඩත්තු කරන්න නැහැ, අවුරුද්දට කැවුම් හදන්න නැහැ, කොකෙස් හදන්න නැහැ, ඥාති බලන්න යන්න නැහැ. කොටින්ම කියනවනම් කරන්න කිසිම දෙයක් නැහැ. කසාද බඳින්න ඕනිත් නැහැ. කවුරුත් නිකම කියන්නෙත් නැහැ. සිල්වත් ගුණවත් හාමුදුරුවරුය කියලා උපස්ථාන කරනවා විනා, උපකාර කරනවා විනා, අනේ අම්මේ කියලා වැඳගෙන එනවා විනා කවුද බයින්නේ? දැන් බලන්න පැවිද්දගේ සිල්පද ගණනාවක් පැවිද්දට දාලා තියෙනවා. ගස්වල කොළ කඩන්න එපා, අතු කඩන්න එපා, ඉති කඩන්න එපා කියලා. ඊළඟට පොළව හරන්න එපා කියලා. තනකොළ සුද්ධ කරන්න එපා තහනම් විනයෙන්. උයන්නත් එපා කියලා තියෙනවා. දැන් ওই පිංගුතුලා බලන්න, ওই පිංගුතුලා මගේ පන්සලට එනකොට ওই පිංගුතුලා එනකොට මම කැලේ කපලා නැහැ. ඔය නිකන් තනකොළ ආතප්පාතක් නැතුව වැවිලා හැම තැනම ගස් සිටි ඔළුව වදිනවා. ඔය පිංගුතුලා බයින් නැද්ද? මාළකෝට අපිට නම් කොහමද බන කියන්නේ? ඒ වුණාට බලන්නකො මේ ඉත්තක් කපාගෙන නැහැ. තනකොළ ගහක් සුද්ධ කරගෙන නැහැ. මෙන්න මේ වන්නකො කැලේ වැවිලානේ මේක කියලා. හැබැයි පිංවත්නි දැන් එහෙම නැහෙනි. දැන් යම් කිසි කෙනෙක් විහාරස්ථානයට එනකොට තනකොළ කපලා නැහැ කියලා හිතන්නේ. දැන් විහාරස්ථානයට එනකොට ගහේ ඉත්තක් කඩලා නැහැ කියලා හිතන්නේ. දැන් ওই පිංගුතුලාන එයි මේ හාමුදුරුවරු මේ ඉත්තක්වත් කපාගෙන නැත. එතකොට කවුරු හරි කියන උන්වහන්සේලාට සිල්පදයක් තියෙනවා. පොළව හාරන්න බෑ. කාණු කපන්න බෑ. ගස් හිටවන්න බෑ. ගස් කපන්න බෑ. දැන් ඔබ අපිට බයිනවද? අනේ සාදු සාදු. කොයි සෞතුමන් වහන්සේලාද කියලා ආශිර්වාද කරනවද ප්‍රශංසා කරනවා. බලන්න මේකේ වැඩ නැහැ. වැඩ අඩු කළා. ඇත්තටම පිංගන්නේ කිසිම දෙයක් නැහැ නේ මේ කරන්නේ. පොළව හාරන්න නැහැ, ගස් කපන්න නැහැ, උයන්න නැහැ, පිහන්න නැහැ. එන දානේ වළඳලා කුටියට ගිහිල්ලා බණ භාවනා කරගෙන ඉන්න විතරයි තියෙන්නේ. දැන් ওই පිංගුතුලට ඒ කෝලම කරන්න බෑ. ওই පිංගුතුලට සෑහෙන වැඩ තියෙනවා. ඒ වැඩත් එක්ක ගිහි ගෙදරක ඉඳන් නිවන් පූර්ණේ කරනවා කියන එක පිංවත්නි ඒක කරන්න පුළුවන්ද බැරිද කියන එක මං හිතන්නේ මේ මම කියනවට වඩා මගේ පිංවතුල්ලම ඒ පිළිබඳව තීරණය කරන එක තමයි හොඳම. පිංවත්නි සත්‍ය කතාව තමයි. එහෙම ලේසියෙන් කෙනෙකුට ගිහි ජීවිතේ ඉඳලා නිවන් යන්න බෑ. එතකොට මොකද කරන්නේ? හොඳයි. ඔබට ගිහි ජීවිතේ ඉඳලා නිවන් යන්න ඕන නම් මෙන්න මේ ටික මතක තියාගන්න. චක්කුණා සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ. ඔබේ ඇහැ සංවර කරගන්න. ඔබේ කට සංවර කරගන්න. ඔබේ හිත සංවර කරගන්න. ඔබේ දිව, ඔබේ කන, ඔබේ නාසය මේවට පින්වත්නි කාම ආරම්මන කවකවනම් ඔබ ජීවත් වෙන්නේ. ඔබට කවදාවත් කිසිම දවසක නිවන් දකින්න බෑ ගිහි ජීවිතේ නම්. එහෙනම් ඒවා පිනවන ප්‍රතිපදාවකට නෙමෙයි. ඒවා නැති වෙන ප්‍රතිපදාවකට හිත හදාගන්න. දැන් අපි ගන්න. අපි හෙට අනිද්දාට පිළිකාවක් හැදේ. අපිට හෙට අනිද්දාට පකුගඩුවක් බද්ධ කරන්න ඕනේ වෙයි. අපිට හෙට අනිද්දාට සීනි හැදේ, කොලෙස්ටරෝල් හැදේ, අක්මාවේ පිළිකා හැදේ, න්‍යාශී පිළිකා හැදේ. කමක් නැහැනේ. ඔය පිටුල බයයිනේ. ඔය පිටුල ප්‍රාර්ථනා කරන්නේ හාන්සි පිටුවේ මරණයක්නේ. ඉතින් අපි එහෙම නැහැ.
අපි හාන්සිපුටුවේ මරන්න එපා. මේ ලැබිච්ච ජීවිතේ නිරර්ථක භාවය දැනෙන්න මගේ සාහසික කතාව. මේ ලැබිච්ච ජීවිතේ නිරර්ථක භාවය ලැබෙන්න මට මගේ පැත්තෙන් නම් පුද්ගලිකව සැනසිලිදායක මරණයක් එපා. අපි මේ කල්පනා කරලා තියෙනවා. මේ අසත්පුරුෂයා ගැන කල්පනා කරලා තියෙනවා. මාරයට පුළුවන් යම් කිසි ආකාරයේ භයානක මරණයක් අපිට දෙන්නද ඒ භයානක මරණය මට දුන්නොත් ඒ භයානක මරණය අපි තෝරගන්නවා. නිකම් මේ හාන්සිපුටුවේ මරනවා වගේ සුකුමාල මරණයක් නම් අපිට එපා. අපි මේකට ලෑස්ති. මේක මේ වෙන්දට ඔය පිංගුතුලා මාරයට අභියෝග කරන්නේ. මාරය අපිට අභියෝග කරන්නේ. මේක මාරයට අභියෝගයක්. ඔබට පුළුවන් අපිව මරන්න කකුල් හප්පලා නම් වාහන යට කරලා නම් ටිපර් වලට යට කරලා නම් ඒ වගේ හොඳම මරණයක් එවන්න අපි ඒකට දශමකයවත් අපිට හානියක්. ඇලවිච්ච කකුල ඩිකියෙන් ගලෝගෙනම මැරෙන්න පුළුවන්කම අපිට තියෙනවා. මේ තමයි පැවිද්දයි කල්පනාව. මේක උඩින් පල්ලෙන් අරගෙන හාන්සිපුටුවේ මැරලා ඊළඟ පාර සුගතිගාමි වෙන්න දඟලන්න එපා. ඉතින් ඒකයි ගිහි වතක සිට මේවා කරන්න බෑ කියන එක මං කිව්වේ. හැබැයි ඔබට නිවන් දකින්න ඕන. නිවන් දකින්න ඕන. මම ඔබට කියන්නේ දන් දෙන්න සිල් රකින්න භාවනා කරන්න කියලා. මම ඔබට කියන්නේ සීල සමාධි ප්‍රඥා ගුණ වඩන්න කියලා. මම ඔබට ටිකක් වෙන එකක් කියලා දෙන්නම්. මෙන්න මේක හොඳට අහගන්න. ඔබට කල්පනා ඔබ අම්මේ දැන් ඔබ මෙතන තියෙනවනේ එක එක වයස් ප්‍රභේද එක එක ඒවා තියෙනවා. ඔබට දැන් අවුරුදු 40කට 50කට වැඩි මේක ඒගොල්ලන්ට. ඒගොල්ලෝ කල්පනා කරනවා අනේ ආඳුරුනේ ඔය ඔක්කොම අපි කොහොමද මතක තියාගන්නේ අපිට ඕව මතක හිටින්නේ නැහැ ස්පේන් නැහැ කන් ඇහෙන්නේ නැහැ සීනි වැඩි වෙලා අපි මැරෙන්නේ ඉන්නේ පින්වත්නි. ඔය තියෙන කමටහනක්. ඔබ කල්පනා කරන්න ඔබ 40ට 50ට වැඩි නම් ඔබ කල්පනා කරන්න මේ අවුරුදු 40ක් 50ක් මම මේ දඟලලා හදපු ශාරීරිය මට දැන් දීලා තියෙන මේ වගේ එකක් නම් ආයිත්සරයක් භවගාමී ගමනකට ගියොත් සතර අපායට වැටුනොත් මේ වගේ දුකක් විඳින්න වෙනවා නම් වැරදිලාවත් සතර අපායකට නොවැටි මනුස්ස ජීවිතයක් ලැබුණත් ආයිත් මට වෙන්නේ අවුරුදු 40ක් 50ක් මේ විදියට මේ අසත්පුරුෂයාට සලකන්න ඔට්ටු වෙන්න නම් මොකද්ද මේ නැවත බණ කියන සසර ගමනේ ඇලීම මොකක්ද මේක ඇලීමේ අර්ථය පැහැදිලිද පින්වත්නි මේකෙන් ඈතර වෙලා යන්න ඔබට මේකෙන් ඈතර වෙලා යන්නම පුළුවන් ඔබ කල්පනා කරන්න මේ නිර්ර්ථක ජීවිතේ පෝෂණය කිරීමෙන් මට ලැබිච්ච දෙයක් නෑ මාව වයසට ගියා විතරයි උනේ මාව දිරුව විතරයි උනේ මාව මරණයට ලං වුණා විතරයි උනේ අද ඉඳනොත් මම ක්‍රමයෙන් දිනෙන් දින මරණයට ලං වෙනවා ආයි ඉපදුනත් ආයිත් භවයේ හටගත්තත් ආයි හොඳ තැනකට ගියත් මේ වගේම විපරිණාම ධර්මයටපත් වෙලා ජීවිතේ සංකත දුක විපරිණාම දුක සන්තාප දුක පීලන දුක කියන මේ දුක් සතරට යට වෙලා අනන්ත දුක් විඳින්න වෙන ජීවිතයක් ඔබට ලැබෙයි ඒ නිසා මට නම් එහෙම දුක සහගත ජීවිතයක් අවශ්‍ය නැතය කියන තැනට ඔබේ හිතපත් කරගත්තොත් ඔබට පුළුවන්කම ලැබුණොත් ආයිතරක් ඔබ උපදින්නේ. ඇයි ඔබට මේ භවගාමී ගමනට තෘෂ්ණාවෙන් ඔබ බැඳිච්ච කෙනෙක් නෙමෙයි. එච්චරයි. එතකොට 40න් 50න් උඩ අය ඊට පල්ලෙහාය 20ක් 30ක් 40ක් වෙන අය ඒගොල්ලෝ කල්පනා කරන්න හා යොබ්බනා ජරාන්තා මගේ මේ තරුණකම කියන එකත් ඔය 40 50 අම්මලා දිහා බලන්න. මේ අම්මලා වගේම ඔය අම්මලාගේ නියපොත දිහා බලන්න ඒ අම්මලාගේ කකුල් වල තියෙන පැලිච්ච රේඛා දිහා බලන්න මගේ ගමනත් එහෙම කල්පනා කරන්න. මෙන්න මේක කෙලවර කොටගෙන පවතින මෙන්න මේක කෙලවර වෙලා ඉන්න කෙලවරේ මෙන්න මේ ස්වභාවයේ තියෙන නිර්ර්ථක ගමනක් නේද කියලා කල්පනා කරන්න. එහෙම කල්පනා කරන ඔබට ඔන්න අවබෝධයක් එනවා මම මේ යන ගමන මම මේ යන පාත් එක මේ පාත් එකේ කෙලවර තියෙන මරණය නම් කෙලවර තියෙන ජරාව නම් කෙලවර තියෙන ව්‍යාධිය නම් මද යන අතරතුර කැන්සර් හොස්පිටල් එක through නම් මට මේ ගමන යන්න වෙන්නේ IDH එක through නම් මේ ගමන මට යන්න වෙන්නේ නිරෝධායන මධ්‍යස්ථාන through නම් මට මේ ගමන යන්න වෙන්නේ ඇයි මම මේ ජීවිතේ බිකම් කරන්නේ ඇයි මම මේ ජීවිතේට ආදරය කරන්නේ මට මේම නිර්ර්ථක ගමනක් අනිවාර්යෙන් යන්න වෙනවා නම් මම මේකෙන් ඈතර වෙනවා විනා මම මොකටද මේකට ආදරය කරන්නේ අන්න එහෙම කල්පනා කරන්න. එහෙම කල්පනා කරන ඔබට අර වයසට නොයාම වයස ගැන කියන්නේ
අපි කල්පනා කළේ අපිට අවුරුදු 27ක් 28ක් නෙවෙන්නේ. අපි කල්පනා කළා මේ දෙයනේ වයසක මිනිස්සු දැකලා මුන්ටත් මෙහෙම වුණා නම් අපිටත් මේ එවං භාවි එවං ධම්මෝ එවං අනතීතෝ. ජරා ධම්මෝම්හි ජරං අනතීතෝ. ව්‍යාධි ධම්මෝම්හි ව්‍යාධින් අනතීතෝ. මරණ ධම්මෝම්හි මරණං අනතීතෝ. එච්චරයිනේ. මේක කල්පනා කරත් ඔබට අනාගතයේ දැම්ම දැකලා දැම්ම හරි පාරකට ජීවිතය හරව ගන්න පුළුවන්කම ඔබට ලැබෙයි. එතනින් අඩු අය ඒත් අවුරුදු 15 16 14 වගේ වෙන අයටම ඒගොල්ලෝ කල්පනා කරන්න කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ. ඔගොල්ලෝ දැම්ම ජීවිතය ගැන ලොකුවට බරට හිතන්න යන්න එපා. ඔගොල්ලෝ කල්පනා කරන්න ඕගොල්ලෝ කරගන්න කුසල කර්මයන් මැත්තේ ඔබ හොඳ දෙයක් කළොත් ඔබට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වගේම ඔබ වැරදි දෙයක් කළොත් ඔබට ලබා ගන්න පුළුවන් වෙන්නේ අන්නේ වැරදි ප්‍රතිඵලයයි. එනිසා කර්මය කියන එක අවබෝධ කරගෙන කර්මය කියන එක ඥාතිය බවට පත් වෙනවා කියලා දැනගෙන කර්මය කියන එක මාත් එක්ක සසර ගමනේ යන්න වෙනවා තියනවා කියන එක දැනගෙන ඔන්න ගිහිවතේ ඉන්න තුනක් මම කොටස් තුනකට බෙදුවා. 40 ඉඳන් 60 වෙනකන් ආයි හිතන්න ඕනි විදිය. 20 ඉඳන් 40 වෙනකන් 20ට අඩු අය. එතකොට ඔබ ටික ටික ධර්මයට එනකොට ඔබට 20ක් 21ක් 22ක් වෙනකොට නිකම්ම තේරෙනවා මේ කර්ම කර කරේ වශයෙන් විවි යන සංසාර ගමන නැවත නැවත යන්න සුදුසු එකක් නොවන බව. අන්න ඒක තේරුම් ගත්තට පස්සේ මගේ පින්වත්නි ඔබට පුළුවන් ගිහි ගෙදරින්ම මේ ජීවිතෙන් එතර වෙන්න. හැබැයි ඉතින් අපිට පේන ඕවා කරනවා තියා නේද මේ නාට්‍යයෙන් බේරෙන්න බෑ. මියුසිකල් එකකින් බේරෙන්න බෑ. නිවුස් එකකින් බේරෙන්න බෑ. ඔක්කොම නාට්‍ය ටීවී බල බල මලකෝලම් කර කර ගිහි ජීවිතේ කරන්න ඕනේ ඔක්කොම ඒවා නට බර්ත්ඩේ පාටි එකක් එනකොට ඒක බීලා සමරලා කේක් කපලා ඒකට ටිපන්දම් ගහලා හස් කූරු පත්තු කරලා වෙසක් දවසට කූඩුවෙනුත් පොඩි අපි කියන්නේ මොකක්ද එකක් අරගෙන ජොලියක් ගන්නවා කියලා කියන්නේ වෙසක් කූඩුවෙනුත් ඒ වගේ එකක් අරගෙන මම දැක්කර වෙසක් කූඩුවේ ඊ පෙරේදා ගාලා තිබ්බ එක පැත්තක ධර්මචක්‍රය අනිත් පැත්තේ වෙනත් එකක්. වර කුරුසයක් වගේ එකක්. ඉතින් මේ මොන අර්ථයක්ද මේ? ඔබ කරන්නේ මේ කොලමක් මිසක් වෙන මිසක් කාලේට කූඩු විකුණන්න තියෙනවා බලන්න කොච්චර කූඩු තියෙනවද කියලා. ඒක බිස්නස් එකක්. දැන් මම දන්න සමහර ගෙවල් තියෙනවා ඒ කාලේ මේ කූඩු කාලේට කූඩු විකුණලා ත්‍රිවිල් එකක් ගන්නවා. ඒක අර ඒ වෙසක් කාලේට කරන බිස්නස් එකක් කරගෙන. ඉතින් ගිහි ගෙදර බුදුරජාණන් වහන්සේගේ ධර්මය බිස්නස් එකක් කරන නෙළුම් මල් ටික කඩලා විකුණනවා. ඕලු මල් ටික කඩලා විකුණනවා. කමක් නෑ ඒවා කරන්න. මම කියන්නේ ඒක එපා නෙමෙයි. හඳුන් කූරු ටික හදලා විකුණනවා. අටපෙරිකර ටික ආයි කඩේට ගිහිල්ලා අලුත් වෙලා ඇවිල්ලා විකිනෙනවා. හාමුදුරන්ට පූජා කරන සිවුරායි කඩේට ගිහිල්ලා අලුත් වෙලා ඇවිල්ලා විකිනෙනවා. හාමුදුරන්ට පූජා කරන සීනි පිටි ටික සමහරකට ආයි කඩේට ඇවිල්ලා ගිහිල්ලා විකිනෙනවා. ඒ කියන්නේ මේ ඔක්කොම වෙන්නේ ගිහි පින්වතුන්ලගේ ඍජු හෝ වක්‍ර මැදිහත් වීම මිසක් හාමුදුරන්ගේ අත්නෝමතිකවවත් නෙමෙයි කියන කොයි පින්වතුන් මතක තියාගන්න. මේවා හරියට දැනගත්තොත් නම් අන්න එදාට ඔබට පුළුවන්කම ලැබෙයි. ගිහි වතේ ඉඳලම නිර්වාණීය පූර්ණ කර ගන්නවා කියන තැන ප්‍රායෝගික සැබෑවක් බවට පත් කර. එහෙම නැත්තම් නම් මගේ පින්වත්නි නිකම් මේ බොරුවට රැවටෙන්න එපා ගිහි ගෙදරින් ධම්ම නිවන් දකිනවා කියලා එහෙමනම් කරන්න බෑ. මේක ප්‍රායෝගික ඇත්තක් බවට පත් කරගන්න නම් ඔබට සිද්ධ වෙනවා නිසකවම මේ ගිහි වතේ ඉඳලා මම මේ කියපු තැනට හිත හදාගන්න. එතකොට මේකෙදි බලපාන සාධක ගොඩක් තියෙනවා. ඔබට මම මෙහෙමත් කියන්නම්. ඔබට පින්වත්නි ඔබේ ගෙදරින් නිතර කරදරයි නම් මේ ධර්මයේ හැසිරෙන්න. පින්වත්නි මේ සසර ගන්න ඕනේ තීරණයක් නේ සාංශාරික ජීවිතයෙන් පිළිබඳව තීරණය වෙන. අපි සමහරක් දැන් තියෙනවා මම මේක නරක උපදේශයක් දෙනවද මන් දන්නේ නැහැ. නමුත් ලේසියෙන් අපි එහෙම නරක දේවල් කියන්නේ නැහැ. මොකද ඔබෙන් අපිට ගන්න දෙයක් නැහැනේ. මුරණ්ඩු වෙලා හරි මේ ධර්ම මාර්ගය අවබෝධ කරගන්න යන්න රින්ගන්න තැනක් තියෙනවා නම් ඒ රින්ගීමට යන්න. ඒ මුරණ්ඩුකමට ටිකක් යන්න. මේ ධර්මම ඒක කාටත් මේ නරක තීරණයක් නෙමෙයි. මම මහාන වෙනවා කියන තීරණය, මම මේකට මුරණ්ඩු වෙනවා කියන තීරණය, මම මේකට යන තැන ඒව නරක තීරණ නෙමෙයි. ඒ බුදුරජාණන් වහන්සේ ගියේ බෝසත් කාලේ. නන්ද කුමාරයා වරගෙන ගියේ, රාහුල වරගෙන ගියේ. ආනන්ද කියද කිම්බිල අනුරුද්ධ මේගොල්ලන්ව මහාන කරේ අරන් ගිහින්. ප්‍රජාපති යසෝදර ඔක්කොලම මහාන කරන්නේ නේ. මේක වැරදි නෑ පින්වත්නි. මේව හොඳට තේරුම් ගත්තොත් ඔබට ගිහි වතේ සිටම නිර්වාණය පූර්ණ කරගන්න පුළුවන්කම ලැබෙයි. නමුත්
ඒකට මහා වීරයක් ඕනේ. මහා කැපකිරීමක් ඕනේ. මහා තේරුම් ගැනීමක් ඕනේ. ඒ ටික තිබ්බොත් ඔබට ඒකාන්තයෙන්ම ගිහිවතේ සිටම නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙයි. එනිසා ඔබට ප්‍රාර්ථනා කරමින් ඔබ ඉන්න තැනක සුවසේම ප්‍රාර්ථනීය විදියකින් උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් වේවා. ඒ සඳහා මේ කුසල් පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වේර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින්පෙත් අනුමෝදන් කරගනිත්වා. දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං